සිග්නල් චාකෝල් ලෙමන් දන්තාලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා. සම්මුතියට එහා ගොස් මිනිසුන් ප්‍රශ්නවලට විසඳුම් සොයනා අඩහෝරාව යාබන මුනිසම්. අර මාලකයා දරුව නැති වෙලා ඉඳලා වෙඩිකාපු ඌරෙක් වගේ හැසිරෙන්නේ. කොයි වෙලාවක හරි වෙද ගෙදරට කියලා අංචියක් අදින්න වෙරි නැහැ. මම වෙද මහත්තයා මෙයට ගෙනාවේ මහත්තයාගේම ආරක්ෂාවට. නැත්නම් ඉතින් දරුවගේ අතුරුදහන් වීමට වෙද මහත්තයා සම්බන්ධ නැති බව මම දන්නවා. ආරක්ෂාව කොහොම වුණත් මේක ඇතුලේ පුදුම විදියට මధుරව මහත්තයා මේ සිද්ධ වෙන කිසිම දෙයක් අපේ ගෙදර බිසෝල අරීමේ දන්නේ නැහැ නෝ. පුළුවන් නම් රාලාමි මහත්තයා අපේ ගෙදරට පුංචි පණිවිඩයක් යවන්න පුළුවන්ද? පණිවිඩයක් නෙවෙයි. මං කොහොම හරි මේ මහත්තයා ගන්නව එළියට. මහත්තයා මේ විදියට මේ කෝඩුවේ දාන්නේ කාරි මාස හදන්න. අනේ පොඩ සමා වෙලා ඔට ඉන්නකො මං ආගෙන ඉන්න පොඩකින්. ඔස්තා. මොකද කරලා තියෙන්නේ? මොකද්ද කරලා තියෙන්නේ? අර කට උත්තරයක් ගන්න ගෙනාපු මිනිස්සු ඇතුළට දාලා තියෙන්නේ. ඔව්. ඕක කියලා කියන්නේ ගිහිල්ලා ගන්නවා. ඕ මට නම් බෑ. ඒ මොකද? OIC මහත්තයා තමයි කිව්වේ ඇතුළට දාන්න කියලා. යකෝ. ලෝකගේ වයිරස් ෂෝට් එකක්ද? මේ පිස්සු කෙලින්නේ. හා? දැන් කාමරේ ඉන්නවද ගින්න? නෙමෙයි. OIC මහත්තයා කාමරේ ඉන්නවා. හැබැයි සාජන් මහත්තයා මේ වෙලාවේ නොගියොත් තමයි හොඳ. එමුකෝ? OIC මහත්තයාට යකා නැගලා ඉන්නේ. ලෝකගේ යකාට බය වෙලා අය රත්තරන් මිනිස්සයා ඇතුළට දාලා ඉන්න පුළුවන් නේ. හා? මොන්නේ මං කතා කරන්නේ? සාජන් මහත්තයා දැන් මේ ෆයිල් එක මේ ඔෆිස් ආසෙට දෙන්න. ඕකේ සර්. ඇයි සර් අර මිනිස්සයා කෝඩුවට දාලා තියෙන්නේ? මොන මනුස්සයද? අර වෙද මහත්තයා. දැන් වාචිද තමුන්ම නේද කිව්වේ සකුනි දරුවා අතුරුදහන් වෙන්න ඉස්සෙල්ලා හිටියේ මේ මනුස්සයා ගෙදර කියලා. ඒ විතරක් නෙමෙයි කිව්වා නේද මේ වෙද මහත්තයා ගෙදර කට්ටිය සකුනි දරුවාව තියාගෙන හිටියා කියලා පොලිසියට දන්නන්නේ නැතු. එහෙම නේද? ඔව්. ඉතින් මේ මනුස්සයා මේකට වගඋත්තරකාරයෙක් නෙමෙයිද? නෑ. එහෙනම් මේ පොලිසියට එක්කගෙන මේ පොලිසිය පෙන්නන්නද? මං වෙද මහත්තයා පොලිසියට ගෙනාවේ නීතියට අනුව එහෙම දෙයක් කරන්න ඕන හින්දා මිසක් වෙද මහත්තයා අපමණ රේණුවක්වත් වරදක් කරපු නිසා නෙවෙයි සැක නිසා නෙවෙයි සර්. අනිත් එක සර් රත්මල් දෙනියේ වෙද මහත්තයා කියලා කියන්නේ දෙයියෙක් වගේ මිනිස්සෙක්. කාටවත් වරදක් කරන මිනිසෙක් නෙවෙයි. වාචිද ඔය දෙයියෝ තමයි පස්සේ යක්කු වෙන්නේ. තේරුණාද? වෙද මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි සර්. මම වෙද මහත්තයා ගැන හොඳටම හොයලා බැලුවා. මේ කියලා කිසිම වැරද්දක් වෙද මහත්තයා අතින් වෙලා නැහැ. අනුම තරමේ වැස්සකටවත් පොලිසියකට ගොඩ වෙලා නැහැ. ඒ කියන්නේ තමුන්ගේ ඉන්වෙස්ටිගේෂන් එකට වෙද මහත්තයාගෙන් වැඩක් නැහැ කියලා. ඇත්තම කියනවා නම් සර් වෙද මහත්තයා ඔය සකුනි දරුවා බලාගත්තේ නැත්නම් මේ වෙනකොට සකුනි දරුවා ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. මං ගමේ අයගෙන් හොයලා බැලුවා සර්. සකුනි දරුවා ඒ ගෙදර ඉඳලා තියෙන රැජිනක් වගේ. ඒ වුණාට මට නම් ආරංචි වුණේ මාලක තදින්ම සැක කරලා තියෙන මේ වෙද මහත්තයා ගැන. මාලක මාස ගානකට පස්සේ නේද තමන්ගේ දරුවා S2 දැක්කේ ඔය ගෙදරදී. මං සර්ට කියලා තියෙනවා සර්. සර් තාත්තා කෙනෙක් සැක නොකරොත් නිපුදුමේ නේ. මේ වජිත අපේ හැඟීම් වලට අනුව මිනිස්සුන් අපිට නිදහස් කරන්න බෑ. මම නම් කියන්නේ තවදුරටත් වෙද මහත්තයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. මම මේක ගැන මේ ඔෆිස් අසෙලටත් කියන්න. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරමු වෙද මහත්තයාට මොකද කරන්න කියලා. හරි සර්. සර් මම වෙද මහත්තයා කෝඩුවෙන් එළියට ගන්න සර්. ඔව් සර්.
නැගිටිනවා. කොහෙද මාව ගෙනියන්න? අදෝගේ ටයර් එක. එනවා යන්න. අනේ මට බෑ. අනේ මාව අත්හරින්න. මට බෑ. අනේ මාව බේරගන්න. මාව බේරගන්න. අනේ මාව අත්හරින්න. බට්ටි අනේ ඔයාම නවතින්න. එයාලා බට්ටිව අරන් ගියා. අපි දැක්කා. දැක්කා? ඇයි එහෙමනම් එයාලව නැවතුවේ නැත්තේ? රාක්ෂව නවත්තන්න කාටවත් බෑචා. රාසිය බට්ටිය කොහෙටද ගෙනිච්චේ? ඒ ගැන අහන්න එපා. ඇයි ඒක අහන්න එපා කියන්නේ? රහස්‍ය බට්ටියට කරදර කරයි. අනේ අපි ආව බේරගමු. අනේ අපි යමු. කාටවත් කාවවත් බේරගන්න බෑචා. බට්ටි වරන් ගියා වගේ අපි එක එක්කිනාව එක එක දවසට ආස්සු වරන් යනවා. ඒක නවත්තන්න බෑ. දැන් හොඳ ළමයා වගේ ආපහු ගිහලා නිදාගන්න. මට බෑ. අනේ පට්ටි. නියම දෙහිසාරය සහිත විම් ලික්විඩ්. එක හැන්දයි පිරිමැස්මයි. සම්මුතියට එහා ගොස් මිනිස්සුමින් ප්‍රශ්නවලට විසතුන් සොයනා අඩහෝරාව යාබන මූනිසම්. මං එදා හිතුවේ මාලක එක තැන කරගෙනවා කියලා. හැබැයි මගේ මතය වැරදි කියලා මාලක ඔප්පු කළා. මගේ දෝනි වෙදගෙදර ඉන්නවා. මගේ මේ ඇස් දෙකම දැක්ක ලොකුස. ඒකයි මම වාසනට පොරොන්දුනේ. දෝනි ඉන්න තැනක මම අනිවාර්යෙන් එක්කන් එනවා කියලා. හැබැයි පොලිසියත් එක්ක යද්දී දෝනිව හංගලා ලොකුස. සාජන් මහත්තයා කියපු විදිහට සපුනන්ද වෙද මහත්තයා කියන්නේ ශාන්තුවරයෙක් වගේ මිනිස්සෙක්. මිනිහා කතා කරද්දී නම් හිතෙන්නේ එහෙම තමයි ලොකුස. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඔය වෙදා කියන්නේ බැටළුහම් පොරවගත්ත වෘකෙක්. දැන් කොහොමදත් වෙද මහත්තයා ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. ගම ඇතුලේ මිනිහා වීරයෙක් වුණාට පොලිසිය ඇතුලේදී මිනිහා නිකම්ම විතරයි ලොකුස. පොලිසිය මිනිහට කිසිම chance එකක් හම්බෙන්නේ නැහැ. මිනිහට ඇත්ත වමහරන්න වෙනවා. වජිර සාජන් මහත්තයා අපිට වඩා තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සෙක්. අර ආග්‍යාතක් නැතුව හිටපු වාසනාව හොයාගත්තෙත් ඒ උන්නේ නැහනේ. ඒක ඇත්ත ලොකුස. සාජන් මහත්තයා නොහිටින්න ඒ වෙලාවේ මට මාව කන්ට්‍රෝල් නැති වෙනවා. හැබැයි තාත්තා කෙනෙක් හැටියට ඒ වගේ වෙලාවක හැංගිම්බර වීම සාධාරණයි. ඒ වුණාට මාලක අපිට නීතිය අතට ගන්න අයිතියක් නැහැ. නීතියෙන් සාධාරණයක් ඉෂ්ට නොවුනම මිනිස්සු නීතිය අතට ගන්නවා. පහුගිය කාලේ මට වුණා වගේ. ආයිමත් ඒ තත්ත්වයටපත් වෙන්න එපා මාලක. මමත් හිතනවා හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා. සාජන් මහත්තයා කිව්වා උදේ 7 මාට ආවෙත් හම්බෙන්න කියලා. මම හිතන්නේ දෝනි ගැන හොඳ ආරංචියක් අපිට ලැබෙයි කියලා ලොකුස. මටත් මාලකත් එක්ක එන්න පුළුවන්. ලොකුස කරදර වෙන්න එපා. දෝනි හොයාගන්න මටත් වඩා ලොකුසනේ මහන්සි උනේ. මට මේ ටික කරගන්න පුළුවන්. අනික පොලිසියත් අපේ පැත්තේ. මං එනං ගිහින් එන්න. මමත් ඉන්නේ සකුන්දරුවගේ මූණ දකින්න ලොකු ආසාවකින්.
සාජ මහත්තයෝ මේ බෙද හැමදේම බැමහැරුවද? උලත් ටිකක් කනොත් මහත්තයෝ ඒ මිනිහා මොකද්ද කිව්වේ කියන්නකෝ. මගේ දෝණි ඉන්න තැන කිව්වද? නෑ. ඒ මනුස්සයා එහෙම කියන්න දන්නේ නෑ. දන්නේ නෑ නෙමෙයි මහත්තයෝ. මහත්තයලා හරියට ප්‍රශ්න කරලා දන්නේ නෑ කියලා කියන්නේ. ඔය මේ වෙදා කියන තරම් අහිංසකෙක් නෙමෙයි. ඕකම කපටියෙක්. මහත්තයෝ මට ඔය වෙදත් එක පැයක් ඉන්න දෙන්න. මහත්තයලට ගන්න බැරි වෙච්ච ඇත්ත මං එළියට අරන් දෙන්න. ඔව්. මාලක තමුන්ට යමක් තේරුම් කරලා දෙනවට වැඩිය ලේසි ගෙදර ඉන්න බල්ලට ජපන් කියලා දෙන එක. අපි ප්‍රශ්න කරන්න පුළුවන් හැම වෙලෙදීම ප්‍රශ්න කළා. වෙද මහත්තයා මොකුත් දන්නේ නැහැ. තමුන් වගේම වෙද මහත්තයාත් සකුණ දුව ගැන බොහොම කලබලෙන් කම්පාවෙන් ඉන්නේ. ඔය ඔක්කොම කිඹුල් කඳුළු මහත්තයෝ. මාලක සකුණ දරුවා අරගෙන ගියේ වෙද මහත්තයගේ අනුදැනුමෙන් නෙවෙයි කියලා මාලකට හිතෙන්නෙම නැද්ද? ඈ මං කොහෙත්ම හිතන්නේ නැහැ මහත්තයෝ. එහෙම වෙන්න කිසිම විදියක් නැහැ. ඒ වුණාට පොලිසිය විදියට අපි හිතලා ඉවරයි. අද අවසට අපි වෙද මහත්තයා නිදහස් කරනවා. නිදහස් කරනවා? ඔව්. අපි වෙද මහත්තයා මත්තේම එළිලා හිටියොත් දකුණු දරුවා හොයාගෙන තියෙන අනිත් හැම පාරක්ම වැහිලා යන්න පුළුවන්. වැහිලා යන්න පුළුවන් නෙමෙයි මහත්තයෝ. ඔහෙලා හිතාමතා පාරල වහනවා කියන්නේ. නිකන් ලැජ්ජ නැති වැඩ කරන්න එපා. බෙදන් කීයක් ගතද? ආ? මේ මාලක තමුන්ට උමනා දෙන්න නෙකුණා කියලා ඔය වගේ තුට්ටු දෙකක් කතන්දර කියන්න පතේරුණාද? මම මේ යුනිෆෝම් එකට ආදරය කරන මිනිහෙක් කවදාවත් අසාධාරණ විදියට මිනිහෙක් සත පහක් අරගෙන නැහැ. අරගන්නෙත් නැහැ. මතක තියාගන්නවා. තමුසේ වගේම මමත් ඔය දරුවා හොයාගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ තමුසේ වගේ මනස්ගත ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ. කරුණා කරලා මට මගේ රාජකාරිය කරන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා. සන්සිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30. රුපියල් 16ක ඉතිරියක්. සම්මුතියට එහා ගොස් මිනිසුන් ප්‍රශ්නවලට විසඳුම් සොයනා අඩහෝරාව යාබන මුනිසම්. තම මොකද මෙතන කරන්නේ? අර මොනවද අර කළ පටිටි කරන්න හදන්නේ? අනේ යට යන්න දෙන්න. යට රිදෙනවා ඇති. අතුළු වෙන දේවල් කම්සට හදාලා නැහැ. එනවා යන්න. අනේ අනේ වගින. මට බෑ. අනේ අනේ පට්ටි එළියට ගන්න ඕනේ. යට යන්න දෙන්න.
කොහොම එනවා? මට බෑ. මට මෙහෙන් යන්න ඕනේ. මට මගේ ගෙදර යන්න ඕනේ. මං යනකල් මගේ අම්මයි තාත්තා බලාගෙන ඉන්නවා. මම අතාරින්න. අනේ රිදෙනවා. මොකද මෙතන කෑ ගහilla? මේ කෙල්ල හොරෙන් කාමරේට වෙනවා මගේ අතට මාට්ටුනා මැඩම්. අයියාලා පටිකෙන් ලේ ගන්නේ. එයාට යන්න දෙන්න. අපිටත් යන්න දෙන්න. ඔයාලා මගෙනත් ලේ ගන්නවද? අනේ මට මෙතනින් ඉන්න බෑ. මට මෙතන ඉන්න බෑ. සද්ද කරන්න එපා. බාටට ඩිස්ටර්බ් වෙනවා. ඔයාලා මොනවද පටිට කරන්න හදන්නේ? ඒක ඔයාට අදාළ නෑ බබා. යන්න. ගිහිල්ලා ඇඳට වෙලා ඉන්න. මට බෑ. මට පටිය බලන්න ඕනේ. මොනවද කරන්න හදන්නේ? මේක ඉව ගෙනියන්න. අලුත් පැටිය හර්ධරයක් වේගෙන එන්නේ නේද මිස්? මුලදී එහෙම තමයි. කූඩුවේ හතරකුන් අඳුන ගත්තට පස්සේ උන් ඒකට පුරුදු වෙනවා. මේ කාට ටික බීලා හිටා. අයියා මොකට මහන්සි වෙනවද? මං ඕක හදා ගන්න ඕනේ. බෝ ඊතරම් මහන්සි වෙද්දී කාට ටිකක් අදලා දෙනක මහ ලොකු දෙයක් නෙවෙයි බල. මලේ. මං බින් දෙයක් අහන්නද? අහන්නයි. බයි ඔය තරම් වැඩ කරන්නේ මං උඹේ ජීවිතේ බේරගත්ත එක ඇත්ත. එහෙම කියලා උඹ මගේ ජීවිත කාලෙටම වැඩකාරයෙක් වෙන්න ඕනේ නෑ බොල. හා? උඹට නිදහස තියෙන උඹට ඕන විදිහට ජීවත් වෙන්න. ඒ වුණාට අයියේ මගේ හිතට මලේ 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 කවුද? ඔබ දන්නවා මං කවුද කියලා? මම රංජි. ධෝනිගේ හොල්මම්මා. ඕකෙන් ගැහුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මං ආයෙ උඹට කරදරයක් කරන්න නෙමෙයි. මං ආයෙ උඹගෙන් උදව්වක් ඉල්ල ගන්න. බොනේත මේකගේ ප්‍රාණ ශක්තිය අරගෙන විතකෙතර සැරිසරපු අමනුස්සයා. ඔව්. මං විතකෙතර හිටපු සකුණු දුවගේ මාමා. සකුණි? මේ පැංචි? ගෙදර ඉන්න දෑමි කෙල්ලෝ මට සකයි. ඒ කෙල්ලත් මොකද්ද ආරක්ෂාව කරගෙන නිසා මට දැන් ඒක ගාවට කිට්ටු වෙන්නවත් බෑ. ඔබ ගිහිල්ලා කොහොම හරි ඒ කෙල්ලෝ බය කරගෙන දැනගන්න ඕනේ අපේ දෝනි කොහෙද ඉන්නේ කියලා. එයාලා මොකටද අපෙන් ලේ ගන්නේ? වෙන මොකටද? විකුණන්න. මෙහෙන් ලේ දෙනවා, මෙහෙන් සල්ලි ගන්නවා. මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. හනුමන්ත මුළු ලංකාවටම ගිනි තිබ්බා වගේ මට මගේ දෝනි වෙනුවෙන් මේ මුළු සපුලන්දට මුණ ගිනි තියන්න පුළුවන්. තේරුණාද?